Model Kata with Roseanne. ෆැෂන් ඉන්ඩස්ට්‍රියක් ගැන රසබර තොරතුරු වගේම වැදගත් තොරතුරු රාශියක් මම ඔබ වෙත ගෙන යනවා. අදත් මොඩල් ටොක් තුලින් අපිට හම්බ වෙන මොඩල් හරිනි. ඒ වගේම බ්ලෂ් රෂ් with glow segment එකෙන් අපිට හම්බ වෙන්නේ ඉනෝකා. අදත් shape scale segment එකෙන් අපිට හම්බ වෙන්නේ team over. ඒ වගේම තමයි අපි අසාඩ්ගෙන් guiding guru segment එකේ විස්තර දැනගමු. බලමු අද ප්‍රෝග්‍රෑම් එක. ලංකාවේ කතා බහට ලක් වෙන ජනප්‍රිය මොඩල්ස්ලා මොඩල් ටොක් තුලින් මම ඔබට ගෙන එනවා. අද සෙග්මන්ට් එකේ ඉන්නේ හරිනි. බලමු හරිනට මොකක්ද කියන්න තියෙන්නේ කියලා. ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ බොහොම ඉම්පෝටන්ට් රෝල් එකක් තමයි මොඩල් කෙනෙක්ට තියෙන්නේ. ඉතින් අද අපිත් එක්ක හරිනි එකතු වෙලා ඉන්නවා. එයාගේ මොඩලින් කරියර් එක ගැන අපිත් එක්ක කතා කරන්න. හරිනි. ඔය ඇත්තට උස මොඩල් කෙනෙක් නෙමෙයි. නමුත් ශ්‍රේෂ්ඨයේ දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක? ඇත්තටම අක්කේ විශේෂම කියන්න ඕනේ මම ගොඩාක් කුසින් වැඩි කෙනෙක් නෙමෙයි. නමුත් මම මිටි නැහැ. හැබැයි ඒ තුලදී මට හැකියාව ලැබිලා තියෙනවා මේ මොඩල් ශාස්ත්‍රය පිළිබඳ හොඳ හැදෑරීමකින් තමයි මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ මොඩල් කෙනෙකුට සුදුසු උස මට තියෙනවා. හැබැයි මේ උස කියන දේ විශේෂයෙන්ම නිර්දේශ වෙන්නේ එක ඩිසයිනර්ගේ කැමැත්ත අනුව. ඩිසයිනර් කෙනෙක් කියනවනේ මට මේ වගේ උසක් තියෙන කෙනෙක් ඕනේ කිව්වොත් ඒ හා සමාන උස අය ඉන්නවා. අපේ ෆීල්ඩ් එකේ ඉන්නවා. හැබැයි මගේ තියෙන උස අනුව මගේ මොඩල් ෆීල්ඩ් එකට අවශ්‍ය උස මට තියෙනවා. හැබැයි ඔය කියන විදිහට මම මේ ශේෂය යම්කිසි තැනකට ආවනම් සුසුකමකට ආවනම් යම්කිසි ප්‍රතිරූපයක් ගොඩා නගා ගන්න හැකියාව ලැබිලා තියෙනවා නම් විශේෂම කියන්නේ මේ මගේ තිබෙච්ච හැදෑරීම තුල. මොකද යම්කිසි ශේෂයකට මම පිවිසෙනවා නම් යම්කිසි දෙයක් මම කරනවා නම් ඒ පිළිබඳ හොඳ හැදෑරීමක් ඇතුව තමයි මම දෙයක් කරන්නේ. ඉතින් මේ ශේෂය පිළිබඳව මම අවුරුදු 2ක හොඳ පළපුරුද්දක් අත්දැකීමක් අධ්‍යාපනයක් ලබා ගත්තා. විශේෂයෙන්ම මම කැමැතිම මම ආසම ප්‍රවීණයන්ගෙන් මම ඉගෙන ගත්තා. එක්කෙනෙක් තමයි අක්කිවා. ඉතින් ඒ තුළදී ඒ ලබාගත් අත්දැකීම් හැදෑරීම තුළින් මට යම්කිසි ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. රහස තමයි අංක 1 හොඳ හැදෑරීම, ඉවසීම සහ කැපවීම. මේ හැම දෙයක්ම තුළින්ම යම්කිසි ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න හැකි වෙලා තියෙනවා කියලා මම හිතනවා. ස්ටයිල් එක කියන එක මොඩල් කෙනෙක්ගෙන් මොඩල් කෙනෙක්ට වෙනස් වෙනවා. ඔබටම ආවේනික වූ ස්ටයිල් එක නිර්මාණය කරගන්නේ කොහොමද? විශේෂයෙන්ම කියන්න ඕනේ මම කිසිම වෙලාවක කිසිම කෙනෙක්ව අනුකරණය කරන්න යන්නේ නැහැ. මොකද මේ යුනිවර්ස් එකට මේ විශ්වයට මාව අවශ්‍ය කරන නිසා මම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර මම තව කෙනෙක්ව අනුකරණය කරන්න ගියොත් මට මාව නැති වෙනවා. මට මාව අහිමි වෙනවා. එතනදී මම යම් කිසි දෙයක් කරනකොට නිර්මාණයකට සම්බන්ධ වෙනකොට මම මටම ආවේනික ශෛලියක් ගොඩනගාගෙන තියෙනවා. විශේෂයෙන්ම රෑම්ප් එකේදී මගේ කැට් වෝක් එක සහ නිරූපණ ක්ෂේත්‍රයේදී ඡායාරූපයකට පෙනී සිටීමේදී සහ වෙළඳ සන්නාමයක් එක්ක ගනුදෙනු කරද්දී ඩිසයිනර් කෙනෙක් එක්ක ගනුදෙනු කරද්දී මට ආවේනික ශෛලියක් මම ගොඩනගාගෙන තියෙනවා. ඒ තුල මට හැකියාව ලැබිලා තියෙනවා යම්කිසි වෙනසක් සිදු කිරීමට. මොඩල් කෙනෙක් කියන්නේ යම්කිසි කෙනෙක් කොපි කරන කෙනෙක් නෙමෙයි. තමන්ගේ තියෙන විශේෂ හැකියාවන්, දක්ෂතාවයන් සහ පළපුරුද්ද මේ කින තේම හැමදේම ගොඩනගාගත්ත හැදෑරීම තුළින් අවශ්‍ය දේ සේවාදායකයාට ලබා දීම. ඒ තුල වෙනසක් කරන්න ඕනේ වෙනස් කෙනෙක්ට විතරයි. කියන්නේ වෙනස් පුද්ගලයෙකුට විතරයි. අද වෙනකොට ඔබ රංගනයට පිවිසලා තියෙනවා. රංගනයේදී නිරූපිකාවක් වීම ඔබට පිටුවහලක් වුණාද? ඇත්ත වශයෙන්ම හේතුව තමයි මම සුපර් මොඩල් කෙනෙක්. මොඩල් කෙනෙක්. නිරූපිකාවක් කියන දකින්නේ අංග සම්පූර්ණ කෙනෙකුට. ඉතින් මේ අංග සම්පූර්ණත්වය තුල ඒ කෙනා කතා කරන විදිය, ඇවිදින විදිය, අදින පළදෙන විදිය, එතකොට ඒ කෙනාගේ ශරීරය සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද? විශේෂයෙන්ම පෞරුෂත්වය. මේ කියන දේවල් නිරූපණ ශිල්පිනියකට හෝ ශිල්පිනියෙක් ඉතාමත් විනයානුකූල ප්‍රතිපත්තියකින් තමයි කළමනාකරණය කරන්නේ. සහ කාලයක් තිස්සේ මේ තුලදී සිනමාවට පිවිසීමට හෝ රංගන ශාස්ත්‍රයට පිවිසීමේදී විශාල රුකුලක් සහ සුදුසුකමක් වෙනවා
නිරූපණ ශිල්පිනියෙකුට සිනමාවට පිවිසෙන්නේ. ඒ අඩිතාලම ඒ බේස් එක වැටෙන්නේ මට වැටුනේ නිරූපණ ශිල්පිනියක් වීම නිසා. ඔබ ලංකාව නියෝජනය කරා මිස් සුපර්මොඩල් 2018 තරඟාවලියේදී. අපි ඒ අත්දැකීම් පොඩ්ඩක් බෙදාගමු. විශේෂයෙන්ම කියන්න ඕනේ මිස් සුපර්මොඩල් පැජන්ට් එකේ හොඳම 5 දෙනා අතරට මට එන්න හැකියාව ලැබුණා. බෙස්ට් නැෂනල් කොස්ටියුම්, මිස් ෆෝටෝජෙනික්, බෙස්ට් ටැලන්ට්, මිස් කන්ජෙනියලිටි. මේ ටයිටල් ගන්න මට අවස්ථාව හැකියාව ලැබුණා. එතනදී මම ඉගෙන ගත්ත දෙයක් තමයි සුපර්මොඩල් කෙනෙක් කියන්නේ කවුද? සුපර්මොඩල් කෙනෙක්ගේ කාර්යභාරය මොකක්ද? මේක ටීම් වර්ක් එකක් නේ. ඩිසයිනර්, ෆොටෝග්‍රැෆර්, එතකොට වෙළඳ සන්නාම මේ හැමෝත් එක්කම අපි ගනුදෙනු කරලා අපි යම්කිසි ප්‍රොඩක්ට් එකක් තමයි එළියට දාන්නේ. මෙහිදී මොඩල් කෙනෙක්ගේ කාර්යභාරය මොකක්ද කියන දේ මම ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ටයිම් මැනේජ්මන්ට් කියන එක. ඒ තුලින් මට කියන්න තියෙන්නේ සරලවම කිව්වොත් යම්කිසි කෙනෙක් තමන්ම දාන ක්‍රීඩාංගණයකට. එහිදී දිවීම තියෙන්නේ තමන්ගේ අතේ. ඒකට කැපවීම සහ උත්සාහය හැකියාව කියන දේ මේ හැමදේම අත්‍යවශ්‍යයි. මේ පැජන්ට් එක පුරාම අවසානයේ මම ඉගෙන ගත්ත දේ තමයි මගේ අරමුණු වලට බාධක මැදින් ශක්තියක් ඇතුළත ඉදිරියට ගමනක් යන්නේ කොහොමද කියලා සුපර් මොඩල් කෙනෙක් හැටියට මම ඉගෙන ගත්තා. පැජන්ට් එකකට සහභාගී වෙනකොට මොඩල් කෙනෙක් හැටියට ඉස්සරහට යනකොට මෙන්න මේ කරුණු ටික සිහි තබා ගත්තොත් මම හිතන්නේ ඉදිරි ගමනක් අපිට දිගු ගමනක් යන්න පුළුවන්. හරිනි බොහොම ස්තුතියි මගේ මොඩල් ටොක් විශේෂාංගයට එකතු වුණාට. ඔබ ස්තුතියි මට ඉන්වයිට් කළාට. ලෝක කාන්තා දිනය මාර්තු 8 වෙනිදාට ඉදදිලා තියෙනවා. ඉතින් මොඩල් කතා තුලින් මං හිතුවා ඕගලන්ට තෑග්ගක් පිරිනමන්න. IICA වෙල්නස් කොලෙජ් එක වෙතින් රුපියල් 19000ක් වටිනා ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදනය කිරීමේ පාඨමාලාවක් ඔබ වෙත නොමිලේ තිලන කරන්න සූදානමින් මං ඉන්නවා. මෙම පාඨමාලාව මෙහෙවන්නේ ඩොක්ටර් තිලිනි අබේපාල. ඉතින් ඔබටත් පුළුවන් මං අහන ප්‍රශ්නෙට පිළිතුරු මේ WhatsApp අංකයට එවලා ඒ තෑග්ග දිනා ගන්න. මාර්තු 7 වෙනිදාට කලින්. ලෝකයේ පළමුවන කාන්තා අගමැතිනිය කවුද? මෙන්න මේ WhatsApp අංකයට ඔබේ පිළිතුරු දැන්මම එවන්න. නිවැරදි පිළිතුරත් එක්ක YouTube මොඩල් කතා subscribe කරන්න. ඒ වගේම Instagram, Facebook, TikTok තුනෙන් දෙකක් like කරන්න ඕනේ. බියුටිෂන් කෙනෙක් කියන්නේ මොඩල්ව ලස්සන කරන කෙනෙක්. ඉතින් මොඩල්ස්ලව ලස්සන කරන තවත් ලස්සන කෙනෙක් හොයාගෙන බ්ලෂ් රෂ් විත් ග්ලෝ සෙග්මන්ට් එකට තමයි අපි දැන් යන්නේ. ෂෝ එකකදී නැත්තම් ෂූට් එකකදී බියුටිෂන්ගේ තියෙන වැදගත්කම මොකක්ද? බියුටිෂන් කියලා කියන්නේ බියුටිෂන් කියන නමින්ම කියන්නේ අපි කෙනෙක්ව ලස්සන කරන එක. ඉතින් අපේ ජොබ් එක තමයි ඕනම කෙනෙක් මොන විදියෙන් ආවත් ඒ කෙනාගේ තියෙන ලුක් එක වෙනස්ම විදියකට පෙන්වන එක. කියන්නේ එයාගේ තියෙන එයාගේ නැචරල් බියුටි එක එන්හෑන්ස් කරන එකයි කරන්නේ. ඉතින් ෂෝ එකකදී ෂූට් එකකදී අපි කරන්නේ ඒන මොඩල්ට අපේ hair and makeup වලින් වෙනම ලුක් එකක් දීලා එයාව ලස්සන කරන එක තමයි කරන්නේ. මොඩල් and බියුටිෂන් අතර කොයි වගේ සම්බන්ධතාවයක්ද තියෙන්න ඕනේ? මොඩල් and බියුටිෂන් කියලා කිව්වම එතන අපි කියන්නේ එතන ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මොඩල් එක හුඟක් ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි වැඩ කරන්නේ. මොඩලුත් එහෙම අපිත් එක්ක ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. ඉතින් ඔතනදී මම දකින දෙයක් තමයි දැන් අපි කියමු ෂූට් එකකට හරි ෂෝ එකක එතනදී ටීම් වර්ක් එකක් තියෙන්නේ. එතන ඩිසයිනර් කෙනෙක් ඉන්නවා, එතකොට ක්ලයන්ට් ඉන්නවා, ඒ හැමෝම. එතකොට අපි එතන ඒ කියන්නේ එන්ඩ් එකේදී අපි බලාපොරොත්තු වෙන ලුක් එකක් තියෙනවා. ඉතින් ඒක බියුටිෂියන්ව ඉස්සෙල්ලාම ඒගොල්ලන් ඇවිල්ලා ඒ ස්ටයිලිස්ට් හරි ඒ ක්ලයන්ට් හරි බියුටිෂියන්ව ඇවිල්ලා ඉස්සෙල්ලාම බ්‍රීෆ් කරනවා මේ වගේ ලුක් එකක් තමයි අපිට මේ මොඩල්ගෙන් එන්න ඕනේ කියලා. ඉතින් එතකොට බියුටිෂියන්ව බ්‍රීෆ් කරායින් පස්සේ අපේ ඔළුවේ අපේ හිත ඇතුලේ ඇඳෙනවා පික්චර් එකක්. මේ මොඩල්ව අපි මේ විදිහට තමයි hair and makeup වලින් ගන්න ඕනේ කියලා. ඉතින් ඒ ඉමේජ් එකත් එක්ක මම වැඩ පටන් ගන්න යනකොට මොඩල් ඇවිල්ලා මට ෆස් කරන්න ගත්තොත් මං මේ ලිප් කලර් එකට කැමති නෑ, මම මේ ලිප් ලයින් එක මෙහෙම දාන්න, මේ
අයි මේකප් එක මෙහෙම කරන්න ඒ විදිහට ෆාස්ට් කරන්න ගත්තොත් අපි පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. ඉතින් එතනදී ඒ මොඩල් ඇන් බියුටිෂියන්ගේ තියෙන කනෙක්ෂන් එක මම එතනදී බලාපොරොත්තු වෙන මොඩල් පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වෙලා මොකද මොඩල්ට තියෙන්නේ වෙනම ජොබ් එකක් අපිට තියෙන්නේ වෙනම ජොබ් එකක්. ඉතින් ඒක මොඩල් තේරුම් ගත්තොත් අර ඒ තියෙන අපි දෙගොල්ලන්ට හොඳ වැඩක් කරන්න පුළුවන්. මොඩල් කෙනෙක් ෂූට් එකට එන්න කලින් කොයි වගේ ප්‍රෙපරේෂන් එකක්ද මොඩල්ට තියෙන්න ඕනේ? එතනදී මම දකින දෙයක් තමයි මේ මොඩල් කෙනෙක් කියන්නේ ඉමේජ් එකක්. දැන් අපි හොඳ මොඩල් කෙනෙක් වුණාට පස්සේ අපි කියමු මිස් ශ්‍රී ලංකා ටයිටල් එක දින්නට පස්සේ එයා ඉමේජ් එකක්. එයා යන තැන මිනිස්සු එයාගේ නමට දැන් අපි දැන් හොඳම එක්සාම්පල් එක රොසෑන්. ඔයා ඉස්සර ජිම් එකට එනකොට අපි ඔයා ගැන කතා වෙනවා. මං හොරෙන් ඔයා දිහා බලනවා. ඒ මොකද ඔයා ඒ වගේ ඉමේජ් එකක් ක්‍රියේට් කරලා තිබ්බේ. රොසෑන් ඩයස් කිව්වම අපි හැරිලා බලනවා. ඉතින් ඒක තමයි ඔයා බිල්ඩ් කරපු ඉමේජ් එක. ඉතින් ඕක අපි මේ ෂූට් එකකට යනවා, ෂෝ එකට යනවා කියලා අපි අමුතුවෙන් ප්‍රිපෙයාර් වෙන්න දෙයක් නැහැ. ඒක ඩේ ටු ඩේ ලයිෆ් එකේදී අපි හදා ගන්න ඕන දෙයක්. ඉතින් ඔතනදී බියුටිෂියන් කෙනෙක් හැටියට මම දකින්නේ මොඩල් කෙනෙක් එයාගේ ස්කින් එක, එයාගේ හෙයාර්, ඒ වගේම එයාගේ ෆිසික්ස් ගැන හොඳට බලා ගන්න ඕනේ. අද ඉන්ඩස්ට්‍රි එක ගැන ඉනෝකා මොකද හිතන්නේ? ඒ වගේම මොන හරි ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙනවද ඉන්ඩස්ට්‍රි එකේ? ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරනවා නම් දැන් මම අවුරුදු 14කට ඉස්සෙල්ලා ඉන්ඩස්ට්‍රි එකට එනකොට තිබ්බ ඉන්ඩස්ට්‍රි එකයි අද තියෙන ඉන්ඩස්ට්‍රි එකයි ඒක සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් එතනදී හොඳ වගේම නරකක් තියෙනවා. හොඳ පැත්ත ගැන කතා කරනවා නම් දැන් මම ඉන්ඩස්ට්‍රි එකට එනකොට මේකප් ආටිස්ට් කෙනෙක් හැටියට මට තිබ්බේ එකම බ්‍රෑන්ඩ් එක MAC කියන මේකප් බ්‍රෑන්ඩ් එක විතරයි. දැන් 아무ත් අද ගියාම මට නම් කියන්න වෙලා නැති තරමට අපිට බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඔක්කොම හොඳ බ්‍රෑන්ඩ්ස්. ඒ වයින් එන total outcome එක it's wonderful, beautiful, crazy, it's really nice. ඉතින් ඒ වගේ අපිට දැන් ඉස්සර අපිට ඒ වගේ දේවල් තිබ්බේ නැහැ. ඒ වගේ ලොකු බ්‍රෑන්ඩ්ස් අපිට තිබ්බේ නැහැ. දැන් තියෙනවා. එතකොට මේකප් එකේදී උනත් ඉස්සර තිබ්බ මේකප් එකයි අද තියෙන මේකප් එකයි සම්පූර්ණ වෙනස්. ඉස්සර තිබ්බ ටිප්ස් නෙමෙයි අපි පාවිච්චි කරන්නේ අද මේකප් වලදී. ඒකට හේතුව Instagram වලින් අපි හුඟක් අප්ඩේට් වුණා. අපේ මේකප් ද, hair ද, styles ඔක්කොම වෙනස් වුණා. ඉතින් එහෙම බලනකොට එහෙම උනේ කම්පිටිෂන් එකත් එක්ක. ඉතින් කම්පිටිෂන් එක කියන එක මම දකින්න විදියට ගොඩක් හොඳ දෙයක්. කම්පිටිෂන් එකෙන් තමයි අපේ ක්‍රියේටිවිටි වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඕක සමහරක් අය වැරදි විදියට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ හැමදේම අපිට තියෙන හැම සම්පතක්ම හරි විදියට පාවිච්චි කරලා අපි අපේ ක්‍රියේටිවිටි පැත්ත වැඩි කරගෙන අලුත් දෙයක් කරන එක තමයි මම බියුටිෂියන් කෙනෙක් හැටියට ඉල්ලන්නේත් මම දකින්නෙත්. ඒ නැතුව අර තියෙන දේ විනාශ කරන එක නෙමෙයි කියලා තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. දැන් ඉනෝකා අද ගත්තොත් බියුටිෂියන්ස්ලා ගොඩක් බිහි වෙලා තියෙනවා, වැහි වැහලා තියෙනවා. ඉතින් හිතෙන්නේ නැද්ද පොඩ්ඩක් ඉන්ඩස්ට්‍රි එක ඩයිලියුට් වෙලා තියෙනවා කියලා? ඔව් ඉතින් බියුටිෂියන්ස්ලා වැහි වැහෙන තරමටම ඒගොල්ලන් අර හතු වගේ පිපෙනවා වගේම ඒවා පර වෙලත් යනවා. ඉතින් එතනදී අපි දැන් මම අවුරුදු 14ක් බියුටිෂියන් කෙනෙක් හැටියට ඉන්ඩස්ට්‍රි එකේ තාමත් මම ඉන්නේ. මම අප්ඩේට් වෙනවා මම අප්ඩේට් වෙනවා මගේ වැඩත් එක්ක සහ මම හැමදාමත් කරන වැඩේ හරියට කරනවා. ඉතින් අපි කරන වැඩේ හරියට කරොත් එතකොට අපි අප්ඩේට් වුණොත් හරි වෙලාවට එතකොට අපි බොරුව කරන්නේ නැතුව හරි විදියට කරන දේ කරොත් අපිට හැමදාම ඉන්න පුළුවන්. ඔය කොච්චර 100 කොච්චර මේ හතු වගේ බියුටිෂියන්ස් ආවත් වැඩක් නැහැ. ඒ වගේම හතු වගේම පර වෙලා යනවා කියන එක මතක තියාගන්න ඕනේ. අපි හරි වැඩක් කරේ නැත්තම්. බ්ලෂ් රෂ් with glow කියන සෙග්මන්ට් එකේ බියුටිෂියන්ගේ කාර්යභාරය ඉනෝකා ලස්සනට විස්තර කළා. දීප්තිමත් දිදුලන සමකට ග්ලෝ සම සඳහා වූ පරිපූර්ණ පෝෂණ සත්කාරය. ෂේප් ස්කේල් සෙග්මන්ට් එකෙන් අපි කතා කරන්නේ ෆිසික් එක කොහොමද මේන්ටේන් කරන්න කියලා. ඉතින් අද අපි කතා කරන්න හිතාන් ඉන්නේ ෆැට් බර්න් ගැන. ටීමෝ එකතු වෙලා ඉන්නවා අදත් ෆැට් බර්නින් ගැන අපිට වැදගත් දේවල් ටිකක් කියන්න. කොච්චර ඉම්පෝටන්ට්ද ෆැට් බර්නින්? ෆැට් බර්නින් කියන්නේ ගොඩක් මාත කටියටත් ඉම්පෝටන්ට්. අනිත් එක මේන්ටේන් කරන කටියට ඒකට වඩා ඉම්පෝටන්ට්.
ඒ මම කරන්න එක තමයි own experience එක කියනවා. For last about 7 to 8 years මම කරන්න එක fat burn එකට උපරිම එක you get up in the morning ginger lime ඒකත් එක්ක කාකුඩු ඒක you have to boil it together and you have to have it with honey. That's the best fat burner natural. Do not go for anything artificial like fat burners දෙනවා ඇති ඔයගොල්ලන්ගේ gym එකෙන් promote කරනවා ඇති අනිත් එක you know no supplement shops must be but those ones are really bad. You shouldn't be taking it. If you want to do fat burner by your food, that is the best thing. Second thing, you can always have kollu seeds. ඒක හොඳයි. ඒ වගේ මුං ඇට කවුපි කඩල ඕන එකක් fat burner. නමුත් තෙල් දාන්න නැතුව කන්න. අනිත් එක rice කනවා නම් කප් එකක් ඇති. අපි normal Lankans වගේ මේම කන්න එපා. So that's not fat burner. Excess carb turns into fat. ඊට පස්සේ ඒකට workout පැත්තෙන් බැලුවොත් ඒකට ගොඩාක් cardio workouts තියෙනවා. Interval training තියෙනවා. ඊට පස්සේ split trainings තියෙනවා. ඊට පස්සේ non-stop cardio තියෙනවා. ඒක අනිත් එක yoga, dancing. Those are also sort of cardio for everyone. So there are different kinds. You need to do it like some people will say you can't do cardio more than 30 minutes. Because first 30 minutes you're burning your fat and then your muscles. So you need to have a break. If you're doing more than 30 minutes, make sure you're doing interval training. ඒ කියන්නේ 1 minute walk කරොත් 1 minute you have to jog and the third minute you need to run as fast as possible. If you do that, you will burn fat very fast. දැන් අපිට ගෙදරදීම කරගන්න පුළුවන් කාඩියෝ වර්කවුට්ස් ටිකක් කරමු නේද? ඔව්. ඒකට ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් බලමු මොකක්ද අපි කාඩියෝ මොකක් හරි වර්කවුට් එකක් කරන්න ඉස්සෙල්ලා මොකක්ද අපි we have to look into it. Like there are certain things. First thing, you need to wear a proper outfit. Second thing, you need to have nice shoes. There are shoes specially made for workout because ඒ කියන්නේ මේ සමහර විට රබර් සිපල් දාලා ඔයා ට්‍රෙඩ්මිල් එකේ තියන්න බෑ දුවන්නත් බෑ. සමහර කට්ටිය කරනවා ගෙදර. නමුත් it's very bad for their spine. ඒක ඔයා දැනට හිතන්න නැත්නම් when you're getting old, when your bones don't have that much of strength, then you will realize it because it's very easy for them to break. So shoes is important. Anith එක වතුර. You need to drink at least 1 cup or 1 glass of hot water before you're working out because it starts to what do you say, almost like marinating your body because it releases all the cold stuff in your body and it start to make it burn from inside itself, then which is good. ඊට පස්සේ it can be a hot cup of water or cup of green tea, anything. And yes, after that let's go to the workout part. එතකොට මම දෙවෙනි එක කරපු එක තමයි ජම්පින් ජැක්ස් එක. ඒක ඔයා කරන්න ඕනේ මේ ස්කිපින් රෝප් එක නැතුව නැත්නම් අර මූවමන්ට් එක දන්නේ නැති කට්ටියට මේක හොඳයි. මේක ඔයා මීඩියම්, ස්ලෝ, එක්ස්ට්‍රීම්ලි ෆාස්ට් උත් යන්න පුළුවන්. ඒක ඔයාගේ ඕන විදියට. සමහර කට්ටිය මේන්ටේන් වෙන්න ඕනේ නම්, බොඩි එක මේන්ටේන් වෙන්න ඕන නම් you have to go for medium. If you don't want to lose too much of weight, you can go slow. If you want to lose weight very fast, you can go as fast as possible. ඒ වගේම ජම්පින් ජැක්ස් කරනකොට සමහර දේවල් මතක් තියන්න ඕනේ. ඒකේ පොසිෂන් එක, ස්පයින් එක ඉරෙක්ට් තියන්න ඕනේ. මේ මහන්ච් කරලා කරන්න එක හොඳ නැහැ. It's very bad for your posture and your stomach especially. ඊට පස්සේ ජම්පින් ජැක්ස් කරන්න ඕනේ නම් දවසට උදේම කරන්න එක හොඳයි because it starts up your whole body. System එක ඔක්කොම අනිවාර්යෙන්ම වැඩ කරනවා because it මේ pressure එක දෙන එක මේම your body goes like an X to come back to the normal position. එතකොට blood circulation එක bottom ඉඳලා උඩට pressure කරන්න එක තමයි වැඩ. So you start in the morning every day if you can do 20/4 it's the best. Legs වලට හොඳ prep එකක් දෙන්න ඕනේ නම් jumping lunges is the best. ඇයි කියලා දන්නවද? අපි normally if you take from here to here it will look like you are just jumping from your hips. But when you look down only you can see කකුලුත් එක්ක ඒක මාරු වෙන position එකක්. So you are working your hips, legs and calves and your core.
ඒක ඔක්කොම වැඩ කරනවා ඒකෙන්. අනිත් එක if you want a full body thing you can always do this. එතකොට මේ chest shoulders ඉඳලා ඔක්කොම වැඩ කරනවා. ඒකත් කරන්න ඕන නම් දවසට at least 15/4 for each leg කරොත් හොඳයි. last එක තමයි මම කරන්නේ full push up burpee කියන එක. this is very hard. හරිම අමාරුයි. but මේක කරොත් ඒකට වඩා best workout එක නැත්තම නැහැ. that's for whole body. chest එකට තියෙනවා. chest එකේ ඉඳලා උඩට එනකොට මෙහෙම hunch කරනකොට it works for your stomach and උඩට ගිහිලා බිම එනකොට it works for your legs. full blood pressure එක උඩට ගිහිලා එනවා. so it gives the whole body a full workout, but it's very hard. If you have never done any workouts before, I will say about at least 8/4 every day. But if you are doing cardio මොකක් හරි කරනවා නම් at least 15/4 every day is good. මම හිතන්නේ වැදගත් දේවල් ටිකක් කියවුණා නේද? මොකද අපිට ෆැට් බර්න් කරගන්න ඕන නම් කාඩියෝ ගෙදරදීම කරගන්න ඕන නම් ප්‍රී ප්‍රෙපරේෂන් එක මේ දේවල් කරොත් සේෆ්ලි ඔයගලන්ගේ weight එක ලූස් කරගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි ටීමෝ. අපි ඉදිරියේදී shape scale එක එකතු වෙමු. Thank you. කැමරාව පිටිපස්සේ කවුද ඉන්නේ? ගයිඩින් ගුරු සෙග්මන්ට් එකෙන් අපි අසාඩ් එක කතා කරලමු. ඒ ගැන දැනගමු. ෂූට් එකේ ෆ්‍රන්ට් ෆේස් එක මොඩල් වුණාට කැමරාව පිටිපස්සේ හුඟ දෙනෙක් ඉන්නවා මේ ෂූට් එක සාර්ථක කරන්න. ඉතින් එහෙම කෙනෙක් එක්ක තමයි අද අපි ගයිඩින් ගුරු සෙග්මන්ට් එකෙන් කතා කරන්නේ. අසාඩ් කියන්නේ ස්ටයිලිස්ට් කෙනෙක්. ඉතින් අසාඩ් මට කියන්න ස්ටයිලිස්ට් කෙනෙක් ෂූට් එකකට ගත්තාම තියෙන වාසිය මොකක්ද? සාමාන්‍යයෙන් ස්ටයිලිස් කෙනෙක්ගේ යුතුකම වෙන්නේ ඩිසයින කෙනෙක් හෝ බ්‍රෑන්ඩ් එකක ගාමන්ට් එක පුළුවන් තරම් ලස්සන විදිහට පෙන්වන්න. ඉතින් මගේ ජොබ් එක ඇවිල්ලා ඒවා ගලපන එක. ඉතින් කියමු ෂර්ට්ස් ඕ කලිසම් මොන ඇක්සෙසරිස් එක ගලපනකොට මගේ රෝල් එක තියෙන්නේ කොහොම හරි ඒක පුළුවන් තරම් සමාජයේ හැම ජාතියම කට්ටියට පෙන්වන එක. ස්ටයිලිස්ට් කෙනෙක් සහ ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් අතර වෙනසක් තියෙනවද? ස්ටයිලිස්ට් කෙනෙක්ගේ රෝල් එක ඇවිල්ලා අපි ඩිසයිනර් කෙනෙක් හෝ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් ඒගොල්ලන්ගේ ඇඳුම් ටික ඇක්සෙසරිස් ඔක්කොම ටික ගලපන විදිය. සෝ ඒ කියන්නේ මොඩල්ව බලන්න ඕනේ අපි ඒක කරන අතරේ මොඩල්ට හරියනවද කියලා ඇඳුම් ටික ඒ ස්ටයිල් එක හරියනවද කියලා යාගේ ස්ටයිල් එක හැටියට බලලා තමයි කරන්නේ. අද වෙනකොට හැම ෂූට් එකක්ම ෆොටෝෂොප් වලින් රීටච් කරලා ගොඩක් වෙනස්කම් කරනවා. ඉතින් ෂූට් එකකට ස්ටයිලිස්ට් කෙනෙක් තවමත් අවශ්‍යද? ඇත්තටම අත්‍යවශ්‍යයි. අවශ්‍යම තමයි. මොකද ස්ටයිලිස්ට්ගේ අතේ තමයි තියෙන්නේ ක්ලයන්ට්ගේ බ්‍රීෆ් එකේ හැටියට ලුක් එක ෆයිනල් ප්‍රොඩක්ට් එක එන විදිහට ගන්න. රීටචින් වෙන්නේ ඒකෙන් පස්සේ. So ස්ටයිලිස්ට් හරියට වැඩේ කරේ නැත්නම් රීටච් කරන කෙනාට අමාරු වෙනවා. ඉතින් හැම දෙයක්ම අපි බලන්න ඕනේ ස්ටයිල් කරන වෙලාවේ. ඒ කියන්නේ කොලර්ස් හරියට තියෙනවද, මොඩල්ගේ hair හරියට තියෙනවද, ඒ වෙලාවේ සෙට් වෙලා තියෙන එහෙම නම් මේකප් ආටිස්ට් කියලා ඒවා කරන්න. මොඩල්ගේ පෝස් එකේ හැටියට ඇඳුම් ටික පුළුවන් තරම් ලස්සන වෙන්න තමයි අපි ස්ටයිලිස්ට්ගේ අතේ තියෙන්නේ. රීටචින් කරනකොට ඒක ලේසි රීටච් කරන්න හරියට වැඩේ කරලා තියෙනවනම්. ස්ටයිලිස්ට් කෙනෙක් මොඩල් කෙනෙක්ගෙන් මොන වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා? සාමාන්‍යයෙන් අපි ස්ටයිලිස්ට් කෙනෙක් ගත්තම අපි මොඩල් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ෂූට් එකට එන්න කලින් සෑහෙන්න ලෑස්ති වෙලා එන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මැනිපෙඩිස් කරලා වැක්ස් කරන්න ඕන, ඒව කරලා කොණ්ඩේ හොදලා ෆ්‍රෙෂ් එකට එන්න ඕනේ මේකප් නැතුව. හරියන ඒගලන්ට හරියන ෂූට් එකට හරියන අන්ඩර්ගාමන්ට්ස් වගේ දේවල් ඔක්කොම අරගෙන එන්න ඕනේ ප්‍රෙපා වෙලා. and හැම වෙලේම මොඩල් කෙනෙක් එයාගේ බෑග් එකේ ෂූස් දෙකක් තියාගෙන ඉන්නම ඕනේ. ෂූට් එකකට හෝ කාස්ටිං එකකට හෝ ෂෝ එකකට හෝ මොකකට වුණත් යනවා නම් ෂූස් දෙකක් අනිවාර්යෙන් ඒගලන් තියාගෙන ඉන්න ඕනේ. ඒක ඉම්පෝටන්ට්. අසාඩ් ඔබ ප්‍රසිද්ධ ස්ටෝර්ස් කිහිපයකම විෂුවල් මර්චන්ඩයිසර් කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා. ස්ටෝර් එකක ඩිස්ප්ලේ එකක් කොච්චර රීටේල් සේල්ස් වලට බලපානවද? ඒක ගොඩක් බලපානවා. මොකද ෂොප් ෆ්‍රන්ට් එක තමයි කස්ටමර් කෙනෙක්ව ඇතුළට ගෙන ගන්න පුළුවන්. ඉතින් ෂොප් එකේ වින්ඩෝ එක හරියට කරලා තිබ්බොත් එහෙම ඒ ෂොප් එකේ තීම් එකට ඒ ෂොප් එකේ concept එකේ හැටියට
ඒකෙන් කස්ටමර්ස්ලා ඇදගන්න පුළුවන්. ඒ හින්දා විෂුවල් මර්චන්ඩයිසින් ගොඩක් වටිනවා ෂොප් එකකට. ඔව් කැමරාව පිටුපස ඉන්න බොහෝ දෙනෙක් බොහෝ කාර්යයන් ඉටු කරනවා. ඉතින් අසාඩ් වගේ ස්ටයිලිස්ට්ලා විෂුවල් මර්චන්ඩයිසර්ස්ලා ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට ගොඩාක් වටිනවා. බොහොම ස්තුතියි අසාඩ් අද මගේ මේ සෙග්මන්ට් එකට එකතු වුණාට. Thank you. මොඩල් කතා අද රසවත් වගේම හරවත් තොරතුරු මං ඔබ වෙත ගෙන ආවා. සතියක විරාමයකින් පස්සේ හමු වෙමු ආයිත්. එතකන් පරිස්සමෙන් ඉන්න.